ලියලා ඉවරද පුතේ? ලියලා ඉවරද? හරි ලියාගන්න. හරි තවම ලියනා ඉන්නවනේ ලියන්න. දැන් ඔක්කොම ලියලා ඉවරද පුතේ? හැමෝම ලියලා ඉවරද? හැමෝම ලියලා ඉවරද පුතේ? පළවෙනි එක තියෙනවා අතීත ජනතාවගේ විවිධ අවශ්‍යතා සඳහා කර්මාන්ත බිහිවිය. පළවෙනි එක තියෙනවා අතීත ජනතාවගේ එදා මිනිසුන්ගේ විවිධ අවශ්‍යතා විවිධ දේවල් කරගන්න විවිධ කටයුතු පහසු කරගන්න එදිනෙදා වැඩවලට ගොවිතැන්වලට හේන්වල වැඩවලට ගෙදර අවශ්‍යතා සඳහා විවිධ වැඩ ඒ වැඩ පහසු කරගන්න ඒ අය තමන්ගේ දක්ෂතා මත විවිධ කටයුතු සිදු කරා. ඔවුන්ගේ වැඩ පහසු කරගන්න විවිධ දේවල් සකස් කරන්න ඔවුන් කටයුතු කරා. ඒ නිසා විවිධ අවශ්‍යතා සඳහා කර්මාන්ත බිහිවිය කියලා අපි ලියාගත්තා. විවිධ අමුද්‍රව්‍ය යොදාගෙන විවිධ කර්මාන්ත ආරම්භ කර ඇත. විවිධ අමුද්‍රව්‍ය ඒ කර්මාන්ත කරගෙන යන්න අවශ්‍ය මූලික දේ ඒ කර්මාන්ත පවත්වගෙන යන්න අවශ්‍ය මූලික දේ කර්මාන්ත කරගෙන යන්න අවශ්‍ය මූලික දේවල් වලට අපි කියනවා අමුද්‍රව්‍ය කියලා. කර්මාන්ත කරගෙන යන්න අවශ්‍ය මූලික දේවල් යොදාගෙන අපි කර්මාන්ත ආරම්භ කරා කියලා ලියාගත්තා.
ඒතර දෙවෙනි එක තියෙනවා විවිධ අමුද්‍රව්‍ය යොදාගෙන විවිධ කර්මාන්ත ආරම්භ කර ඇත. තුන්වෙනි එක තියෙනවා අමුද්‍රව්‍ය පහසුවෙන් ලබාගත හැකි ප්‍රදේශ තුල කර්මාන්ත ආරම්භ කර ඇත. අමුද්‍රව්‍ය පහසුවෙන් ලබාගත හැකි ප්‍රදේශ තුල අමුද්‍රව්‍ය පහසුවෙන් ගන්න පුළුවන් ප්‍රදේශවල අමුද්‍රව්‍ය ටික පහසුවෙන් ගන්න පුළුවන් ප්‍රදේශවල කර්මාන්ත ආරම්භ කරා. එහෙනම් අමුද්‍රව්‍ය පහසුවෙන් සපයාගත හැකි ප්‍රදේශ අන්නේ ප්‍රදේශවල කර්මාන්ත ආරම්භ කරලා තියෙනවා. අමුද්‍රව්‍ය යොදාගෙන විවිධ නිෂ්පාදනයක හැලකි පිරිස් අමුද්‍රව්‍ය යොදාගෙන විවිධ නිෂ්පාදන කළ හැකි පිරිස් ඒ කියන්නේ පිරිස එම ප්‍රදේශ තුල ජීවත් විය. ඒවයින් කර්මාන්ත කරන්න පුළුවන් ජනතාව ඒ ප්‍රදේශවල ජීවත් වෙනවා. කර්මාන්තවල වැඩ කර පිරිස අපි හඳුන්වනවා ශිල්පීන් කියලා. මොනවා හරි කටයුත්තක් සාර්ථකව කරන්න පුළුවන් පිරිසකට අපි කියනවා ශිල්පීන්. ඒ අය ගාව තියෙන හැකියාවට කියනවා ශිල්පීය දක්ෂතා කියලා. ශිල්පීන් ඒ අයගේ දක්ෂතාවලට කියනවා ශිල්පීය දක්ෂතා කියලා. මෙන්න මේ විදිහට අතීතයේ කර්මාන්ත ලංකාවේ ආරම්භ වෙලා තියෙනවා. අතීතයේ විවිධ කර්මාන්ත ලංකාවේ ආරම්භ වෙලා තියෙනවා. ඒ වගේ කර්මාන්ත ගොඩාක් අතීතයෙන් අපිට හමු වෙනවා. ඒ වගේ කර්මාන්ත ගොඩාක්ම තිබුණා අපේ රටේ. කර්මාන්ත මොනවද කියලා අපි බලමු. චූටි මාතෘකාවක් ලියන්න. අතීතයේ බිහි වූ කර්මාන්ත. චූටි මාතෘකාවක් ලියන්න. අතීතයේ බිහි වූ කර්මාන්ත. අතීතයේ බිහි වූ කර්මාන්ත.
ලෝහ, තඹ, රන්, මැටි, මැණික්, කපු. ලෝහ, තඹ, රන්, මැටි, මැණික්, කපු.
තවම ලියනා ඉන්නවද පුතේ? තවම ලියනා ඉන්නවද? හරි ලියන්න. හිමින් ලියන්න. හිමින් ලියා ගන්න කමන්නේ. හරි. ලස්සන ලියන්න කියවන්න පුළුවන් වෙන්න. රයිට් දැන් ඔක්කොම ඉවරද පුතේ? හැමෝම ලියලා ඉවරද? රයිට් බලාගමු. මෙතන තියෙන පුතේ අතීතයේ අපේ රටේ කරපු කර්මාන්ත සහ ඒ කර්මාන්ත වලින් හඳුන්වන පිරිස. අතීතයේ කරපු කර්මාන්ත ටික තියෙනවා. ඒ කර්මාන්ත කරුවන් අතීතයේ හඳුන්වපු නම් ටික තියෙනවා මෙතන. ඉස්සර කාලේ කරපු කර්මාන්ත ඒ කර්මාන්ත කරන පිරිස හඳුන්වන විශේෂ නම් ටිකක් දාලා තිබුණා. අපේ මේ පාඩම ඉගෙන ගන්නකොට අපෙන් බලාපොරොත්තු වෙන්නේ යන්නේ ඒවා. ඉතිහාසය කියන්නේ අතීත දේවල් ගොඩක්. අතීත සිදුවීම් ටිකක්. දැන් ඔයාලගේ ඉතිහාසයේ තාම අවුරුදු දැන් 7නේ. තාම අවුරුදු 12ක 12 හෝ 13 පොඩි කාලයක් තාම. එතකොට ඉතිහාසය කියන එක බොහොම පොඩි ඉතිහාසයක් තියෙන අවුරුදු 12ක 13ක ඉතිහාසයක්. හැබැයි මේ කියන්නේ මොකද්ද? අපේ ගොඩාක් අතීතය. දීර්ඝ ඉතිහාසයක්. එතකොට අන්නේ ඉතිහාසෙ තිබිච්ච දේවල් ටික අපි දැනගන්න ඕන. ඒ ඉතිහාසෙ තිබිච්ච දේවල් ටික වැඩිහිටියන්ගෙන් ටිකක් දැනගන්න පුළුවන්. ආත්තම්මල සියලාගෙන් ටිකක් දැනගන්න පුළුවන්. හැබැයි ඒව දැනගත්තට ඒව අපි ලියලා කියවලා මතක තියාගන්න ප්‍රමාණය අඩුයි. අහලා තියෙනවා ඒව ලියලා හරියට විස්තරාත්මකව දන්නේ නැහැ. නිකන් යාන්තමට ඇහෙනව විතරයි. හොඳට ඒක මතක තියෙන්නේ නැත. ඒතර මේව මතක තියාගන්න පුළුවන් ක්‍රමය තමයි මේ පාඩම් වලින් මේවා අපි ඉගෙන ගන්න එක. මේ පාඩම් වලට මේව දාලා තියෙන්නේ ඔබ තාම පුංචි අවුරුදු 12ක 13ක වයසක ඉන්නේ. එතකොට ඒ වෙනකොට අපේ අතීතය ගැන පොඩි අවබෝධයක් ඔයාලට තියෙන්න ඕන.
අපේ අතීතය ගැන පොඩි අවබෝධයක් තියෙන්න ඕන. ඉතින් ඔයාලා මේ ක්ලාස් එකට දෙමාපියෝ සම්බන්ධ කරලා දෙන්නේ මොකටද? ඔන්ලයින් එකට ඔයාලා සම්බන්ධ කරලා දෙනවා. ගෙදර ඉඳගෙන ඉගෙන ගන්න පුළුවන්. තියෙන පරිසරයේත් මත සෞඛ්‍ය ආරක්ෂිතයි ඔයාලා. ඒ වගේම දෙමාපියන්ට පන්ති එක්කගෙන ගිහිල්ලා ඒවයි කාලය ගත කරනවට වඩා සෑමතින්ම ආරක්ෂිතයි ඔයාලා ගෙදර ඉඳගෙන මේ වැඩේ කරනකොට. ඒ වගේම ගෙදර ඉඳන් මේ වැඩේ කරනකොට හරියට කරන්නත් ඕන. දෙමාපියෝ ටිකක් ඒ ගැන හොයන්නත් ඕන. හරියට මේ වැඩේ කරන්න අවශ්‍යයි. නිසා හොඳින්ම පාඩම තේරුම් ගන්න කටයුතු කරන්න. ඉගෙන ගන්න ගමන් ගේ වටේ අරේ මේ දුවන්න, ගේ සේරම දුවන්න, කෑම කකා ඉන්න ඒව කරන්න යන්න එපා. පන්තියේ වැඩේම කරන්න ඕන. මේව ඉස්කෝලෙන් උගන්වනකොට එතකොට අපිට හොඳට මතකයි. මේ කොටස් ටික ඉගෙන ගත්තාම අපිට ඊළඟ පන්තියේ ටික ලබන අවුරුද්ද ඉගෙන ගන්න පහසුයි. ඒ නිසා හැම කරුණක්ම හොඳින්ම තේරුම් ගන්න ඕන, අවබෝධ කරගන්න ඕන. දැන් අපේ දරුවෙක් මැසේජ් එකක් දැම්මා මේ පන්තිය කරන්නේ සල්ලි වලටද කියලා. මම හිතන්නේ තවම දන්නේ නැතුව ඇති. ඔවුනේ සල්ලි වලට තමයි කරන්නේ. හැබැයි අනිත් පන්ති වලට වඩා බොහෝම සාධාරණ අඩු මුදලකට තමයි ඔයාලගේ පන්ති කරන්නේ. මම දන්නේ අකුරු ඇකඩමි කියන අධ්‍යාපන ආයතනයක්. ලංකාවට ඔන්ලයින් එක කරන අධ්‍යාපන ආයතනයක් වගේ මේක මෙහෙවන්නේ. සෑම විෂයක් සඳහාම පළපුරුදු ගුරු මණ්ඩලයක් තමයි සම්බන්ධ කරන් ඉන්නේ. ප්‍රතිඵල දෙන්න පුළුවන් ළමයින්ට හොඳින් කරුණු පැහැදිලි කරලා දෙන්න පුළුවන්. විශේෂයෙන් රජයේ පාසල්වල ඉගැන්වීම් කටයුතු කරන ළමයින් ගැන හොඳින්ම අවබෝධය තියෙන ගුරු මණ්ඩලයක් තමයි අකුරු ඇකඩමියේ දරුවන්ට ඉගැන්වීම් සඳහා සම්බන්ධ කරලා තියෙන්නේ. ඒ නිසා හැම ගුරුවරයෙක්ම මේ වැඩේ හරියට කරනවා. එන හැම ළමයෙක්ම මේ වැඩේ හරියට කරගන්නට අවශ්‍යයි. මේ වැඩේ හරියට කරගන්නට අවශ්‍යයි. සියලු කරුණු තේරුම් ගන්න ඕන. පන්ති ගාස්තු ගෙවන ආකාරය අකුරු ඇකඩමි එකේ මම හිතන්නේ ඔයාලා දැනුවත් කරලා ඇති. අදාළ මුදල් ගාස්තු ගෙවීම කරන්න. එතකොට ඉදිරියට දිගටම පන්තියට සම්බන්ධ වෙන්න පුළුවන්. නැතිනම් මේ අර සම්බන්ධ වෙන්න තියෙන අවස්ථාව නැති වෙයි ඔයාලට. ඒ නිසා අකුරු ඇකඩමි එකෙන් දැනුවත් කරපු ආකාරයට පන්ති ගාස්තු ගෙවීමේ කටයුතු සිදු කරන්න ඔයාලගේ දෙමාපිය දැනුවත් කරන්න. ඔයාලගේ 7 පන්තියේ පන්ති ගාස්තු සමහර දරුවෝ ඉන්නවනේ මෙතන ගෙවපු අය නේද? පන්ති ගාස්තු කීයක් ගෙවුවද පුතේ? පන්ති ගාස්තු කීයක් ගෙවුවද? ගෙවපු අය කියන්න බලන්න. 600ක් 60යි වැටුනේ. පන්ති ගාස්තු 600යි. ඔව් හරි. පන්ති ගාස්තු පුතේ මාසික පන්ති ගාස්තු රුපියල් 600යි. ඔයාලට මේ රුපියල් 600 විතරයි ගෙවන්න තියෙන්නේ. එතකොට බස් ගාස්තු යන්නෙත් නැහැ. ගෙදර ඉඳගෙන වැඩ කරන්න වෙන්නේ. අමතර වියදම් වෙන්නෙත් නැහැ. දෙමාපියෝ ඔයාලගේ අම්මලා තාත්තලා පන්ති ගාවට ගිහිල්ලා ළමයි එක්කගෙන එන්න එහෙම නැත්නම් එක්කගෙන යන්න ඒ වාට කාලය වැය කරන්න අවශ්‍ය වෙන්නේත් නැහැ. ගෙදර ඉඳගෙන මේ වැඩේ කරන්න පුළුවන්. මාසික පන්ති ගාස්තුව ගෙවුවාම දිගටම පන්තියට සම්බන්ධ වෙන්න පුළුවන්. ඉදිරියේදී පන්ති ගාස්තු ගෙවපු අයට විතරයි පන්තියට සම්බන්ධ වෙන්න පුළුවන් විදියට ලින්ක් එක එන්නේ. හරිනේ? පන්ති ගාස්තු ගෙවපු අයට විතරයි
ඉදිරි සතිවල මම හිතන්නේ ලින්ක් එක එන්නේ. ඒ නිසා මුදල් ගෙවීමේ කටයුතු කරන්න දෙමාපියෝ දැනුවත් කරන්න. බැංකුවට මුදල් ගෙවීම කරන්න ඒ අදාළ විස්තර ඔයාලට එවලා ඇති. හරි. දැන් අපි බලමු මෙන්න මේ කතාව. ඉස්සර කාලේ ලෝහ වැඩ ලෝහ වලින් කරපු වැඩවලට අපි කියනවා ලෝකුරුවන් නේ. ලෝහ වලින් කරා යකඩ වැඩ. යකඩ වලින් විවිධ නිෂ්පාදන කරන අය හිටියා. යකඩ වලින් උදළු, පිහිය, දෑකැත්ත, නගුල, ගෙදර වෙනත් උපකරණ මේවා හදාගත්ත යකඩ භාවිතා කරලා. යකඩ භාවිතා කරලා හදාගත්ත ඒවාට අපි කියනවා ලෝහ කර්මාන්තය. ලෝහ කර්මාන්තය කරපු අයට කියනවා යකඩ වැඩ කරන අය. යකඩ වලින් විවිධ වැඩ කරන අය. ඒ අය ඉස්සර හැඳිනුව නමක් තිබුණා. ලෝකුරුවන්. ලෝකුරුවන් කියන්නේ යකඩ වැඩ කරපු අය. යකඩ වැඩ කරපු අයට කියන නමක් තමයි ලෝකුරුවන්. යකඩ වැඩ කරපු අයට කියන නම තමයි ලෝකුරුවන්. තඹ වලින් විවිධ නිෂ්පාදන කරා. තඹ යොදාගෙන. තඹ වලින් විවිධ නිෂ්පාදන කරපු අයට කියනවා තඹ ආශ්‍රිත ශිල්පීන්. තඹ වලින් කරපු නිෂ්පාදන සිදු කරන අයට කියනවා අපි තඹ ආශ්‍රිත ශිල්පීන්. එදා හඳුන්වනවා ඒ අය තඹකර කියලා. ඒ අය එදා හඳුන්වනවා තඹකර කියලා. තඹ ආශ්‍රිත නිෂ්පාදන ශිල්පීන්. රත්රන් යොදාගෙන කර්මාන්ත කරා. රන් යොදාගෙන කර්මාන්ත කරපු ඒවට කියනවා රන් ආශ්‍රිත ශිල්පීන්. රත්රන් ආශ්‍රිත ශිල්පීන්. රන් එහෙම නැත්නම් රත්රන් ආශ්‍රිත ශිල්පීන්. ආශ්‍රිත පුතේ මෙතන කැලලක් එනවා. ආශ්‍රිත. රත්රන් ආශ්‍රිත ශිල්පීන්. රත්රන් ආශ්‍රිත ශිල්පීන් වලට ඉස්සර කිව්ව නම තමයි ස්වර්ණකාර. ඉස්සර කිව්ව නම තමයි ස්වර්ණකාර. රත්රන් වලින් නිෂ්පාදන කරපු අයට කියනවා ස්වර්ණකාර. ලියපුව හරියට බලන්න. හරි? ස්වර්ණකාර. මැටි. මැටි වලින් විවිධ නිෂ්පාදන කරා. අපි එයාල පොදුවේ හඳුන්වනවා වළං සාදන්නන් කියලා. වළං විතරක් නෙවෙයි ගොඩක් අය හැදුවා. වළං විතරක් නෙවෙයි ගඩොල් හැදුවා, උළු හැදුවා, විවිධ විසිතුරු නිෂ්පාදන හැදුවා. ඒවා අපි පොදුවේ හඳුන්වන්නේ වළං සාදන්නන් කියලා. ඒ අයට ඉස්සර කාලේ කිව්ව නම තමයි කුම්භකාර. ඒ අයට කිව්ව නමක් තියෙනවා මොකද්ද? කුම්භකාර. කුම්භකාර කියන්නේ කුඹල්ලු. කුඹල් කර්මාන්ත කරපු අය. කුඹල්ලු කියන්නේ අර ගෙවල් වල මැටියෙන් හදන ඒවා නෙවෙයි. ඒ මැටි වලින් නිෂ්පාදන කරපු අයට අපි කියනවා මොකද්ද? කුඹල්ලු කියලා. කුඹල් කර්මාන්තය. අතීතයේ තිබුණ තවත් කර්මාන්තයක් මැණික්. අතීතයේ මැණික් තිබුණා. මැණික් යොදාගෙන නිෂ්පාදන කරපු අයට කියනවා මැණික් ආශ්‍රිත ශිල්පීන්. මැණික් ආශ්‍රිත ශිල්පීන්. මැණික් ආශ්‍රිත ශිල්පීන් හඳුන්වනවා මණිකර කියලා. මැණික් ආශ්‍රිත ශිල්පීන් ඉස්සර කාලේ හැඳින්නුවේ මණිකර කියලා. මණිකර. ඊළඟට කපු කුළුන්. කපු යොදාගෙන රෙදි පිළි ඇතුළු නිෂ්පාදන කරා. රෙදි හැදුවා. විවිධ රෙදි වර්ග වියන්න පටන් ගත්තා. කපු අපි කියනවා පේෂ කර්මාන්තය කියලා. මේ කපු යොදාගෙන රෙදි පිළි වියන අය අතීතයේ හැඳින්නුවා පෙහෙකාර කියලා. අතීතයේ අය හඳුන්වනවා පෙහෙකාර කියලා. මෙන්න මේ විදිහට පුතේ අතීතයේ විවිධ කර්මාන්ත
දකින්න පුළුවන්. ලෝහ කර්මාන්තේ කරපු අය හැඳින්නුවා ලෝකුරුවන්. තඹ නිෂ්පාදන අය හැඳින්නුවා තඹකර කියලා. රන් නිෂ්පාදන කරුවන් හැඳින්නුවා ස්වර්ණකාර කියලා. මැටි ආසිත නිෂ්පාදන කරුවන් හැඳින්නුවා කුම්භකාර හෙවත් කුඹල්ලු කියලා. මැණික් නිෂ්පාදනය කරපු අය හැඳින්නුවා මණිකර කියලා. කපු නිෂ්පාදනයන් කරපු අය හැඳින්නුවා පෙහෙකාර කියලා. මෙන්න මේ විදියට අතීතයේ විවිධ නම් වලින් මේ අය හඳුන්වන්න පටන් ගත්තා. අතීතයේ විවිධ නම් යොදාගෙන මේ අය හඳුන්වන්න පටන් ගත්තා. දැන් ලෝහ යොදාගෙන අතීතයේ මොනවද කරේ? තඹ වලින් මොනවද කරේ? රන් වලින් මොනවද කරේ? මැටි වලින්, මැණික් වලින්, කපු වලින්. මෙන්න මේවායින් කරපු වැඩ ටික අපි ලියාගමු. චූටි මාතෘකාවක් දාන්න පුතේ. අතීතයේ කර්මාන්තවල නිෂ්පාදන. චූටි මාතෘකාවක් දාන්න අතීතයේ කර්මාන්තවල නිෂ්පාදන කියලා. අතීතයේ කර්මාන්තවල නිෂ්පාදන. චූටි මාතෘකාවක් දාන්න. චූටි මාතෘකාවක් දාන්න අතීතයේ කර්මාන්තවල නිෂ්පාදන. අතීතයේ කර්මාන්තවල නිෂ්පාදන. උදැල්ල මෙහෙමයි. ලෝහ කියලා දාලා ලියන ඉස්සරහින් උදැල්ල, නගුල, පොරව ලෝහ කියලා දාලා ඉස්සරහින් ලියන්න.
හරිද පුතේ? ඔක්කොම ලියලා ඉවරද? හැමෝම ලියලා ඉවරද පුතේ? හරි. එතකොට පුතේ ලෝහ වලින් අපි හැදුවා උදැල්ල, නගුල, පොරව, දෑකැත්ත, කඩුව, කැත්ත මේ වගේ උපකරණ. උදැල්ල, නගුල කියන්නේ ඉස්සර ගවයන්ගෙන් තමයි කුඹුරු සීසෑවේ. අද වර්තමානයේ අර ට්‍රැක්ටරේ තියෙන නගුල වගේ ලොකු එකක් නෙමෙයි. ඒ වගේ එකක්. ඊට වඩා පොඩි ලී වලින් සහ යකඩෙන් තමයි හැදුවේ. ලී වලින් පොළව කැපෙන ටික යකඩෙන් හැදුවා. පොළව කැපෙන ටික යකඩෙන් හැදුවා. ඒක අල්ලගෙන යන ටික ලී වලින් හැදුවා. ඒතර නගුල, පොරව, දෑකැත්ත, ගොයන් කපන ප්‍රධාන මෙවලම උපකරණය දෑකැත්ත, කඩුව, කැත්ත. මෙන්න මේ දේවල් යකඩ භාවිතා කරලා තඹ වලින් තඹපත් අදනම් වයර් ඒ වගේ දේවල් හදනවා. රන් යොදාගෙන මාල, වලලු, කරාබු, හිස පළඳනා කියන්නේ ওই හිසේ කොණ්ඩේ අලංකාර කරගන්න පාවිච්චි කරපු දේවල්. හිස පළඳනා. මැටි වලින් දැන් මේ හිස පළඳනා කියන ඒවා අපිට හොඳට දකින්න පුළුවන් තැනක් තමයි මගුල් ගෙදරක්. මගුල් ගෙදරදී අර මනමාලිය ලස්සන කරන්න විවිධ හිස පළඳනා මාල මේව ගොඩාක් දේවල් භාවිතා කරනවනේ. අන්න ඒ වගේ විවිධ අලංකාර දේවල් එදා හැදුවා රන් යොදාගෙන. මැටි යොදාගෙන වලං, ගඩොල්, උළු ඒ වගේම ලස්සන විසිතුරු දේවල් මැටි වලින් හදපු සිංහ රූප, ඊට පස්සේ ටිකිරිලියා රූප ඒ වගේ විවිධ දේවල් හැදුවා. දැන් අද ගොඩාක් දේවල් මැටි වලින් නෙවෙයි අපි දැකලා තියෙන්නේ සිමෙන්තියෙන් හදලා. නේද? සිමෙන්ති බදාමින් කොන්ක්‍රීට් වැඩපළවල් වල හදලා තියෙනව නේද? එදා ඒ වගේ ගොඩක් දේවල් මැටි වලින් තමයි සකස් කරේ. මැණික් වලින් විවිධ ආභරණ. එදා රජවරුන්ගේ ඔටුන්න අලංකාර කරන්න, වටිනකම වැඩි කරන්න මැණික් ඔටුනු, මැණික් පළඳනා, මුදු මුදු සකස් කරනකොට මැණික් ඔපණම් වලනේ මැණික් රඳවල ඒවයි. මුදු ඒ දේවල් සකස් කරා. කපු යොදාගෙන කපු පුළුන් වලින් විවිධ රෙදි වර්ග වියන්න හැකියාව ලැබුණා. විවිධ රෙදි වර්ගයේ අය වියන්න හැකියාව ලබා ගත්තා. මෙන්න මේ විදිහට පුතේ ලංකාවේ අතීතයේ කර්මාන්ත ගොඩාක් පවත්වාගෙන ගියා. අතීතයේ කර්මාන්ත ගොඩාක් මෙන්න මේ විදිහට පවත්වාගෙන යන්න හැකියාව ලබා ගත්තා. මෙන්න මේ ටික තමයි පුතේ ඉතිහාසයේ කර්මාන්ත කියන මාතෘකාවෙන් අපිට කතා කරන්න තියෙන්නේ. ඉතිහාසයේ කර්මාන්ත කියන මාතෘකාව තුළ ඔන්න ඔය ටික අපිට හමු වෙනවා. ඊළඟට අතීතයේ තිබිච්ච තවත් ආර්ථිකයක් තමයි පුතේ මොකද්ද? වෙළඳාම. අතීතයේ තිබිච්ච ආර්ථිකයන් තුනක් තියෙනවා. කුෂිකර්මාන්තය, කර්මාන්ත, වෙළඳාම. කුෂිකර්මාන්තය, කර්මාන්ත, වෙළඳාම. ඉස්සර කාලේ තිබිච්ච ආර්ථිකයන් දෙකක් අපි කතා කරා. කුෂිකර්මාන්තේ කතා කරා. ගොවිතැන කතා කරා, හේන් ගොවිතැන කතා කරා. අද කතා කරා අපි කර්මාන්ත. ඊළඟ මාතෘකාව ලියා ගමු එහෙනම් වෙළඳාම කියලා. ඊළඟ මාතෘකාව ලියන්න වෙළඳාම.
මාතෘකා ලියාගත්ත අපි වෙළඳාම කියලා. වෙළඳාම. ඒතර මේ තියෙන පුතේ අතීතයේ තිබිච්ච තවත් ආර්ථිකයක් වෙළඳාම. වෙළඳාම කියන්නේ අද වර්තමානයේ අපි ගත්තොත් අපිට මතක් වෙන වෙළඳාම කිව්ව ගමන් කඩයක්, පොලක්, මොනවා හරි නිෂ්පාදන අලෙවි කරන තැනක් නේද? කඩයක්, ලොකු වෙළඳ පොලක්, එහෙම නැත්නම් සුපිරි වෙළඳ පොලක්, ඔය කාගිල්ස් වගේනේ සුපිරි වෙළඳ පොලක්, තොග වෙළඳ සැලක්, හැම තැනකම වෙළඳාම කියන එක තියෙනවා. අද අපි ප්‍රධාන පාරේ යනකොට පාරවල් අයින් වලත් වෙළඳාම් කරනවා. පාර අයිනේ මොනවා හරි පළතුරු වර්ග ටිකක්, එහෙම නැත්නම් සෙල්ලම් බඩු ටිකක් තියාගෙන ඒව අලෙවි කරනවා. එහෙම නැත්නම් පාර අයිනේ වාහනයක් නවත්තගෙන පළතුරු, එළවලු, කරවල, මාළු විවිධ දේවල් අලෙවි කරනවා. වෙසක් කාලෙට වෙසක් සැරසිලි වගේ දේවල් අලෙවි කරනවා. අවුරුදු කාලෙට ඇඳුම් වෙන්න පුළුවන්, අවුරුදු කටයුතු වලට අවශ්‍ය පුපුරන ද්‍රව්‍ය ඒ වගේ දේවල් වෙන්න පුළුවන්. ඔය අපේ දරුවෙක් කිව්වා සතොස්ස, ඒකත් වෙළඳ සැලක්, ප්‍රධාන වෙළඳ සැලක් නේ. ඊට පස්සේ අපි දන්නවා ආර්ථික මධ්‍යස්ථාන කියන ඒවා අහලා තියෙනවනේ. දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානේ, මීගොඩ ආර්ථික මධ්‍යස්ථානේ, මේ වගේ ආර්ථික මධ්‍යස්ථාන. ඒවත් වෙළඳ සල් බවට පත් වෙලා ලොකු වෙළඳ පොළවල් ඒවා. තොග වෙළඳ පොළවල්. ගමේ ගෙදර ගාව කඩේ පොඩි වෙළඳ සැලක්, ලොකු ඒවාත් තියෙනවා. පොඩි වෙළඳ සැල් ගොඩක් ගමේ තියෙනවා. නගරයට යනකොට විශාල වෙළඳ ආයතන. පාර දෙපැත්තේම තියෙන්නේ වෙළඳ සැල්මයි. පාර දෙපැත්තේම වෙළඳ ආයතන තියෙන. ගෙවල් ගොඩක් දුරට අඩුයි. ඒ පාර අයිනෙම ගෙදරක් තිබුණාම නගරේ ටිකක් අමාරුයි ඉන්න. වාහන ශබ්දයයි, පරිසර දූෂණයයි නේද? නිදහස නැහැ, ගැටලු. ඒ නිසා ඒවා වෙළඳ සැල් බවට පත් කරගෙන ඒ ඔක්කොම මොනවා හරි දෙයක් අලෙවි කරන වෙළඳ සැල් බවට පත් කරගෙන තියෙනවා. ඒතර පුතේ ඉස්සර වෙළඳාම කියන එක පිරිසකගේ රැකියාවක් වශයෙන් කරගෙන ගියා. ඒ කියන්නේ ජීවත් වෙන්න කරපු එක රැකියාවක් තමයි වෙළඳාම. ඒ වෙළඳාම අතීතේ අපේ රට ඇතුලේ විතරක් නෙමෙයි. අපේ රට දේවල් වෙනත් රටවල් වලට ගෙනියන්නත් පටන් ගත්තා. අපේ රටේ ඉඳපු අලි ඇතුන් විකුණා වෙනත් රටවල් වලට. වෙනත් රටවල් වලින් අශ්වයෝ කියන සතුන් අපේ රටට ගෙන්න ගත්තා. මෙහෙන් අලි ඇතුන්, වෙනත් රටවල් වලින් අශ්වයෝ, ඒ වගේ සත්තු ගෙනාවා. අපේ තිබිච්ච ඉඟුරු, ගම්මිරිස්, ගොරකා, සාදික්කා මේ වගේ දේවල් වෙනත් රටවල් වලට ගෙනිච්චා. වෙනත් රටවල් වලින් සුවඳ විලවුන් වර්ග, විවිධ රෙදි වර්ග අපේ රටට ගෙනාවා. ඒතර වෙළඳාම රට ඇතුළෙත් සිදු වුණා, රටින් පිටත් සිදු වුණා. ඒතර වෙළඳාම කොටස් දෙකයි. රට ඇතුළත වෙළඳාම. අපි ඒවට කියන අභ්‍යන්තර වෙළඳාම කියලා. රට ඇතුලේ වෙළඳාමට කියනවා අපි අභ්‍යන්තර වෙළඳාම. රටින් පිටත වෙනත් රටවල් වලත් එක්ක වෙළඳාම් කිරීමට කියනවා විදේශ වෙළඳාම. එහෙම නැත්නම් බාහිර වෙළඳාම. රටේ ඒවට කියනවා අභ්‍යන්තර වෙළඳාම. පිට රටවල් එක්ක වෙළඳාම් කිරීමට කියනවා විදේශ වෙළඳාම. එහෙම නැත්නම් බාහිර වෙළඳාම.
ඉස්සර අපේ රටේ අය වෙළඳාම් කරනකොට ගොඩක් දුරට වෙළඳාම් කරේ ගමේ ගෙවල් අතර. ගමේ ගෙවල් අතර එමෙද අසල්වැසි ගම්මාන අතර. එදා වෙළඳාම් කරනකොට අදාළ දේවල් ටික අරගෙන ගෙවල් ගානේ ගියා විකුණන්න. අදත් සමහර ඒවා අරන් යනවා නේද? එදා ගෙවල් ගානේ ගියා විකුණන්න. වෙළඳ සැලක් නෑ තිබුණේ. ඒව ගෙයින් ගෙට ගෙනහිල්ලා විකුණනවා. ගොඩක් දුරට ඒවා දෙන්නේ සල්ලි වලටම නෙමෙයි. අපි මොනවා හරි ටිකක් දීලා ඉවර වෙලා එයාලගෙන් තව මොනවා හරි ටිකක් ගන්නවා. උදාහරණයක් වළං නිපදවන අය වළං ගෙනහිල්ලා ඒ අය ඒ ගෙවල් වලින් වී තියෙන ගෙවල් වලින් වී ඉල්ලන් එනවා. ගෙදරට අවශ්‍ය වළං ටික දීලා වී ඉල්ලගෙන එනවා. ගොඩක් දුරට මේ වළං අලෙවි කරන්න ඒ දවස්වල පටන් ගත්තේ වී අස්වැන්න නෙලන කාලෙට. ගොයම් කපන කාලෙට ඒ ගමට යනවා වළං හදපුව පිරිසක්. වළං ටිකකුත් අරගෙන ඒ ගොයම් කපන ගම්මානවලට යනවා. වී අස්වැනු නෙලන ගම්මානවලට ගිහිල්ලා වළං ටිකක් දීලා අරින් වී ටිකක් අරගෙන එනවා. වළං වල වටිනාකමට සරිලන විදියට වී ටිකක් අරගෙන එනවා. එදා ගොවීනුත් ඒ අලුත් වළං ගත්තා. එදා ගොවීන් ඒ අලුත් වළං ගත්තා. මොනවටද? අලුත් වළං ගනවා අර කුඹුරේ තියෙන අලුත් අස්වැන්න Tamanගේ කෑමට හදන්න. අපි ඒවට කියන අලුත් බත් කනවා කියලා. කුඹුරේ අලුත් අස්වැන්න ටික දවසකදී කෑමට ගන්නකොට අර අලුත් වළං වල දාලා කෑම ටික උයන්න පුළුවන්. කෑම ටික පිළියෙල කරන්න පුළුවන්. අලුත් බත් කන්න අලුත් වළං ගනවා. වී අස්වැන්නෙන් ටිකක් දෙනවා අන්න අර වළං ගෙන ආපු ඒ කුඹල් කරුවන්ට. වළං වල වටිනාකමට හරියන විදියට අර වී වලින් ටිකක් දෙනවා. අන්න ඒ විදියට වෙළඳාම පුතේ එදා සිදු වුණේ භාණ්ඩවලට භාණ්ඩ හුවමාරු කරමින්. භාණ්ඩවලට භාණ්ඩ හුවමාරු කරමින් තමයි වෙළඳාම සිදු වුණේ. නිසා හුවමාරු ආර්ථිකයක් තමයි මුලදී තිබුණේ. භාණ්ඩවලට භාණ්ඩ හුවමාරු කරා. භාණ්ඩවලට භාණ්ඩ හුවමාරු කරා මුදල් භාවිතා කරේ ගොඩාක් අඩුවෙන්. මුදල් භාවිතා කරේ ගොඩාක් අඩුවෙන්. දැන් අපිට අද වළං ඕන වුණාම කඩේ මුදලාලට වී ගිහින් දුන්නාම වළං දෙනවද? එදා වගේ වී ටිකක් දීලා වළං ගන්න පුළුවන්ද? හැබැයි දැන් නම් පුළුවන් නේ. වී ගණන් නේ, හාල් ගණන් නේ. මුදලාලි හරි සතුටු වෙයි. දැන් ඉතින් වී ගෙනින් දෙන වී නෑනේ. ඒ නිසා සල්ලි දීලම තමයි ගේන්න වෙන්නේ. එදා නම් මේ ගමේ තියෙන දේවල් එහා ගමට දෙනවා. එහා ගමේ තියෙන දේවල් මේ ගමට දෙනවා. භාණ්ඩ වර්ග හුවමාරු කරගත්තා. අද හැම දෙෙම වෙළඳ සැලෙන් ගන්න වෙලා තියෙනවා. නේද? දැන් නගර ප්‍රදේශවල රම්පේ කොළ ටික, කරපිංච කොළ, කුරුඳු පොතු මේ හැම දෙෙම කඩෙන් ගන්න වෙන්නේ. ඒ වගේම දරත් කඩෙන් ගනව සමහර අයනේ. දර විකුණන තැන් වලින් දරත් ගනවා. හැබැයි ගමේ අය තාම සල්ලි වලට දර ගේන්නේ නැහැ. නේද? ගමේ තවම දර කඩා ගන්න පුළුවන් තැන් තියෙනවා. නගරයේ අයට දර සපය ගන්න වෙන්නේ කඩවල් වලින්, වෙළඳ සැල් වලින්. ගෑස් භාවිතයට බය නිසා දැන් දර භාවිතයට
ටික ටික යනවා. දර භාවිතයට ගියාට දර නගර බදව නැහැ. ඒ නිසා ඒ අය දර ටික සපය ගන්නවා වෙළඳ සැල් හරහා. ගමේ අයට කරපිංචේ, රම්පේ, කුරුඳු පොතු, ගොරකා ඒව ගෙවත්තෙන් සපය ගන්න පුළුවන්. තමන්ගේ ගෙවත්තේ ගෙදර වත්තේ තියෙනවා ඒවා. හැබැයි නගරයේ අයට එහෙම ගෙවත්තක් නැහැ. පොඩි ඉඩමක් තියෙන්නේ. ඒ නිසා හැමදේම වෙළඳ සැලෙන් අද ගන්න වෙලා තියෙනවා. ඉතින් ඒවා තියෙන අය ගෙනිහින් වෙළඳ සැලට දෙනවා. නැති අය වෙළඳ සැලෙන් ඒවා අරගනවා. තියෙන අය වෙළඳ සැලට ගෙනිහින් දුන්නාම නැති පිරිසක් ඇවිල්ලා අර දේවල් මිලදී ගන්නවා. අන්න එතකොට ගොඩ නැගෙනවා මොකද පුතේ? වෙළඳාම කියන එක. එතකොට ගොඩ නැගෙනවා වෙළඳාම කියන එක. අපි ඒ යටතේ ලියාගමු මෙන්න මෙහෙම. අතීතය තුල ආර්ථිකයේ වෙළඳාම දිතා දියුණුව පැවතුණි.
තාම ලියනවද පුතේ? තාම ලියනවද? හැමෝම ලියලා ඉවරද පුතේ? හැමෝම ලියලා ඉවරද? right. හැමෝම ලියලා ඉවර නම් පුතේ ඔය ටික බලා ගන්න. අපි ලබන සතියේ තාම ලියනවද පුතේ? තව ලියන අය ඉන්නවද පුතේ? හරි ලියන්න. තේජා තාම ලියනවා. ටක් ගාලා ලියා ගන්න. තේජා ඉවර කළ කියන්න. right. එන හැමෝම ලියලා ඉවරයි. හැමෝම ලියලා ඉවරයි. එහෙනම් ඔන්න ඔයාලා අම්මා තාත්තා පන්තියට සම්බන්ධ කරලා තියෙනවා. දැන් වැඩේ හරියට කරගෙන යන්න. එහෙනම් හැම දරුවෙක්ම ওই ටික බලා ගන්න. ලබන සතියේ අපි පන්තිය ආරම්භ කරමු. එහෙනම් හැමෝටම ආයිබෝවන්.